समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स मनुजस्स पमत्तचारिणो तन्हा वड्ढति मालोआविय सोप्लवति हुराहुरं फलमिच्छं वनस्मिं वानरो यं एषा सहते जम्मि तन्हा लोके विसत्तिका शोका तस्स पवड्ढन्ति अभिवट्ठं वीरनं यो चेतं सहते जम्मिं तन्हा लोके दुरच्चयं शोकातम्हा पपतन्ति उदबिन्दुव पुक्खरा तं वो वदामि भद्रं वो यावन्तेत्थ समागता तन्हाय मूलं खनतः उसीरत्येव भीरनं मावो नलं वसोतोव मारो भञ्जि पुनः पुनं करोतः बुद्धवचनं खनो वे मा उपच्चगा खनति ताहि शोचन्ति निरयं हि समप्पिता पमादो रजो संबदा पमादानुपतितो रजो अपमादेन विज्जाय अब्बहे सल्लमत्नोति। श्रद्धावंत कारुणिक पिंगुतुनि सुपुरुदु परिधि ප්‍රඥා රූපවාහිනිය ඔස්සේ ඔබ වෙත ගෙනෙන සදැහැති දායකත්ව ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්ම දානමය පින්කමේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ පින්වත් සුනිල් ජයතිලක, අශානි ජයතිලක, ශමින් ජයතිලක ඇතුළු පවුලේ පින්වත් කොයි කවුරුත් ඒක රාශී වෙලා මේ උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කරලා ඒ පින්වතුන් බලාපොරොත්තු වෙන්නේ මීට මාස 3කට පමණ පෙර මිය පරලෝ සැපත් නන්දනී ජයතිලක ආදරණීය අම්මා සිහිපත් කරගෙන අම්මට පුණ්‍යානුමෝදනා කරන්න. ඒ ඇතුළු කොට ඇති නමින් මිය ගිහිල්ලා පින් අපේක්ෂාවෙන් ඉන්න යම්තාක් දෙමාපිය ඥාති හිතමිත්‍ර ගුරුවර සහෝදර ආදී පිරිස් වෙතොත් ඒ හැමෝම සිහිපත් කරගෙන
පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ උදාර අදහස ඇති කරගෙනයි මේ උතුම් පින්කම අද සම්පූර්ණත්වයට පත් කරන්නේ. අද මේ උතුම් ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ මාළුන්ගේ පුත්ත මහරහතන් වහන්සේ පිළිබඳව. තේරගාථා දේශනාවේ සඳහන් වන වටිනා ගාථා සහිත පැහැදිලි කිරීම. මේ දේශනාව සිදු කළේ මාළුන්ගේ පුත්ත මහරහතන් වහන්සේ. අපි දන්නවා තේරී ගාථා දේශනා පරිශීලනය කිරීම ඔබට අපට රටට ලොවට ධර්මාවබෝධය ලබා ගැනීම සඳහා හේතුවන වටිනා කාරණයක්. විරිය සම්බොජ්ජංගය කියලා මේ අත්ව අහලා තියෙනවා බොජ්ජංගයක්. බොජ්ජංග කියලා කියන්නේ බෝධි අංග. බෝධි කියලා කියන්නේ අවබෝධය. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධ කර ගැනීම, අවිද්‍යාව දුරු කර ගැනීම, නිවන සලසා ගැනීම. අන්නේ ධර්මාවබෝධය ලබා ගැනීම පිණිස හේතු වන අංගවලට කියනවා බෝධි අංග බොජ්ජංග කියලා. ඒ බොජ්ජංග වලින් එකක් තමයි විරිය සම්බොජ්ජංගය කියලා කියන්නේ. ඒ කියන්නේ වීරවන්ත වීම. ඕනෑම ජයග්‍රහණයක් ලබා ගැනීම සඳහා තිබිය යුතු සාධකයක් තමයි උත්සාහය, වීරය. උත්සාහයක් නැත්නම් වීරයක් නැත්නම් ඒ කෙනාට කිසිදු ජයග්‍රහණයක් ලබන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා වීරය වැඩි යුතුයි. වීරය පිළිබඳව බුදුරජාණන් වහන්සේ තරම් කරුණු පැහැදිලි කරපු තවත් ශාස්ත්‍රූන් වහන්සේ නමක් නැහැ. බලන්න පින්වත්නි, බෞද්ධයන් හැටියට අප විසින් සිදු කළ යුතු සම්මා වායාමයක් ගැන බුදුහාමුදුරු පෙන්වනවා. ඒ තමයි නූපන් අකුසල් නූපදවන්න මහන්සි ගන්න. උපන් අකුසල් දුරු කරලා දාන්න මහන්සි ගන්න. නූපන් කුසල් උපදවන්න මහන්සි ගන්න. උපන් කුසල් වඩා වර්ධනය කරගන්න මහන්සි ගන්න. අපට උගන්වපු වෑයම. ඊළඟට බුදුහාමුදුරුවෝ මේ වීරය අවස්ථා තුනකට බෙදලා දක්වලා තියෙනවා. ඒ කියන්නේ යම්කිසි ඉලක්කයක් නැත්නම් යම්කිසි අරමුණක් ස්පර්ශ කරන්න, යම්කිසි ඉලක්කයක් වෙතට ශක්තිමත්ව ගමන් කරන්න, Taman ඒ ගමන ආරම්භ කරන්න ඕන විදිය, ගමන මැදදි කරන්න ඕන විදිය සහ ගමන අවසන් කරන්න ඕන විදිය බුදුහාමුදුරුවෝ පෙන්වනවා. මේ අත්ව අහලා තියෙනවා වීර්යයේ අවස්ථා 3. ආරම්භ ධාතු වීර්ය, නික්කම ධාතු වීර්ය, පරක්කම ධාතු වීර්ය. මේ වීර්ය අවස්ථා 3ක්. ආරම්භ ධාතු වීර්ය කියලා කියන්නේ යම්කිසි ඉලක්කයක් වෙතට ගමන් කිරීමේ උවමනාව ඇති වෙලා ඒ ඉලක්කය වෙතට යන්න ආරම්භ කරන අවස්ථාවේ වීරය. ආරම්භක වීරය. ඒකට තමයි කියන්නේ ආරම්භ ධාතු වීරය. හැබැයි පින්වතුනි, මේ ආරම්භ ධාතු වීරයේ ස්වභාවය තමයි උවමනාව ඇති වෙලා අදිෂ්ඨානය ඇති වෙලා පටන් ගත්තට
උද්‍යෝගයෙන් පටන් ගත්තට ටික දුරක් යනකොට ඒ වීරය උදාසීන වෙන්න පුළුවන්. ඕනෑම වීරයක් එහෙම තමයි. දැන් මේක මේ ධර්මානුකූල පැතිකඩින් පෙන්නනවට වඩා සරලව අපි හැමෝටම ජීවිතේ හමු වෙච්ච අත්දැකීමක් භාවිතා කරගෙන කියලා දුන්නොත් හොඳයි කියලා මට හිතෙනවා. දැන් බලන්න අපි පුංචි කාලේ ඉස්කෝලේ යනකොට ඒ වගේම තමයි වර්තමානයේ වුණත් තමන්ගේ දරුවෝ පාසල් යනකොට වසරක ආරම්භයේදී අලුතෙන්ම පන්තියට ගියපු වෙලාවේදී මුල් දින කිහිපය තුලදී ළමයින්ට ගුරුවරු උගන්වපු ටික බොහොම ලස්සනට හිතට ගිහිල්ලා තියෙනවා. ළමයෙක්ගේ පොතක් අතට අරගෙන ලියන පොතක් අතට අරගෙන බැලුවොත් හැම ළමයෙකුගේම වගේ මුල් පිටුව ලස්සනයි. හැම ළමයෙකුගේම වගේ මුල් පිටුව ලස්සනයි. මාතෘකාව ලස්සනට ලියලා ලස්සන පෑන් පාවිච්චි කරලා පිළිවෙලට පිරිසිදුව බොහොම ලස්සනට පළවෙනි පිටුව ලියනවා. අන්න ආරම්භ ධාතු වීරය. ආරම්භය. ඊට පස්සේ පිටු 5ක් 6ක් යනකනුත් ලියාගෙන යනවා. මුල් සතිය 2 හොඳට ඉගෙන ගන්නවා. එදා දෙන වැඩේ සමහරක් විට එදාම අවසන් කරනවා. උගන්නනකොට හොඳට ඒ උගන්නන එක අහගෙන ඉන්නවා. බලන්න පින්වතුනි, නමුත් සමහර දරුවෝ ආරම්භ වීරය හොඳ වුණත් ටික දුරක් යනකොට උදාසීන වෙනවා. ඒ උදාසීන වෙන ළමයි සමහරක් විට ඇදගෙනම වැටෙනවා. ඒ නිසා තමයි දෙමව්පියන්ට ගුරුවරුත් කියන්නේ සහ ගුරුවරුන්ටත් උපදෙස් දීලා තියෙන්නේ දරුවව නිතර පරීක්ෂා කරන්න. දරුවගේ පොතපත නිතර පරීක්ෂා කරන්න. ඒ පොත බලනකොට පුළුවන් අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට මගේ දරුවා වීරය පවත්වාගෙන යනවද නැත්නම් අරඹන ලද වීරය මගේ පුතාගේ දුවගේ දුර්වල වෙනවද කියන එක හඳුනා ගන්න. ඒකට අම්මට තාත්තට මහා ලොකු දැනුමක් ඕනේ නැහැ. මහා ලොකු දැනුමක් ඕනේ නැහැ. පොත බලනකොටම ළමයාගේ తত্ত্বය හඳුනා ගන්න පුළුවන් එක්තරා විදියක උපක්‍රමයක් පමණයි භාවිතා කරන්න තියෙන්නේ. පින්වතුනි, ආරම්භය හොඳයි. හොඳට ලියාගෙන යනවා. බලන්න සමහර ළමයි ඒ හොඳට ලියාගෙන ගිහිල්ලා එක තැනක් එනවා උදාසීන අවස්ථාවක්. ඒ උදාසීන අවස්ථාව කුමන හෝ හේතුවක් නිසා ඇති වෙනවා. ඇතිවීම නිසාම සමහර විට අකුරු ලියලා තියෙන විදියෙන්ම කියන්න පුළුවන් මෙතනින් එහාට අර මුලින් තිබිච්ච උද්‍යෝගය නැහැ කියලා. ඔන්න ඉස්පිලි පාපිලි හැලෙන්න ගන්නෝ. පිළිවෙලට ලියලා තිබුණු වචන අපිලිවෙලක් වෙනවා. මාතෘකාව ලියපු විදිය දිනේ දාපු ඒවා වෙනස් වෙලා තියෙනවා. එතකොට දැන් ආරම්භ ධාතු වීරෙන් යනවා. ඇරඹුම හොඳයි. හැබැයි පවත්වාගෙන යනකොට එක්තරා අවස්ථාවකදී උදාසීන වීමට හේතුන් ඇති වෙන්න පුළුවන්. ඒ හේතුන් අභියසදී ඒ හේතු වලට උත්තර සපයන්නේ නැතුව අදිෂ්ඨානීය ශක්තිමත් කරගන්නේ නැතුව වැටෙන්නම ඉඩ දුන්නොතින් ඒකේන එතනින් එහාට අරමුණ ස්පර්ශ කරන මොහොත දක්වා එහෙම නැත්නම් ඉලක්කය ස්පර්ශ කරන මොහොත දක්වා ඒ කෙනාට යන්න බැරුව යනවා. එතකොට බලන්න සමහර ළමයින්ගේ පොතක් ගත්තාම මුලත් හොඳට ලියලා තියෙනවා, මැදත් හොඳට ලියලා තියෙනවා, අගත් හොඳට ලියලා තියෙනවා. අවුරුද්ද අන්තිමේදී මුල ඉඳලා අග දක්වාම පොත පෙරලනකොට මුල පටන් ගත්ත පිළිවෙල අන්තිම තිත දක්වාම තිබුණා නම්
ආන්නේ ළමයා වීරයේ ශක්තිමත්ම තත්වයට පත් වෙලා තියෙනවා. එතකොට ආරම්භ ධාතු වීරය කියන්නේ මුලදී හට ගන්න වීරය. ඒක උදාසීන වෙන්න පුළුවන්. ඒ උදාසීන වෙනකොට උදාසීන වෙන්න හේතු හඳුනගෙන ඒ හේතු වලට පිළියම් යොදමින් උදාසීන වෙලා වැටෙන්න ඉඩ නොදී එතනදී නැගිටින්න පුළුවන් නම් ආරම්භ ධාතු වීරයේ ගිහිල්ලා වැටෙන තැනදී වැටෙන්නේ නැතුව නැගිටින්න පුළුවන් නම් එතෙන් පටන් යන වීරය නික්කම ධාතු වීරය. එතකොට ඒ වීරය අර මුලින් ආපු වීරයට වඩා ශක්තිමත්. මුලින් ආපු වීරයට වඩා ශක්තිමත්. ඒකට කියනවා නික්කම ධාතු වීරය කියලා. තව වේගවත්. මුලදී ආරම්භ ධාතු වීරය මාසෙන් වැටුණා නම් නික්කම ධාතු වීරය කියන්නේ මාසෙන් වැටෙන්න ඉඩ නොදී නැගිට්ටා නම් ඉතුරු එක මාස 6ක් විතර ගෙන යන්න පුළුවන්. නික්කම ධාතු වීරය. නික්කම ධාතු වීරය යනකොටත් උදාසීන වීමක් එනවා. ඒ වැටෙන්න හදනකොට වැටෙන්න ඉඩ නොදී වැටෙන බව හඳුනගෙන වැටෙන්න හේතු හඳුනගෙන ඒවට පිළියම් යොදමින් නැගිටිනවා නම් එතෙන් පටන් යන්නේ පරක්කම ධාතු වීරය. ඒ පරක්කම ධාතු වීරය නික්කම ධාතු වීරයටත් වඩා බල සම්පන්නයි. පරක්කම ධාතු වීරයෙන් නියත වශයෙන්ම ඉලක්කය ජය ගන්න පුළුවන්කම ලැබෙනවාමයි. එතකොට මේ ආරම්භ ධාතු වීරය ඒ උදාසීන වෙනකොට නික්කම ධාතු වීරයට නැගිටින්න ඕන. නික්කම ධාතු වීරය තවත් ශක්තිමත් ආරම්භ ධාතු වීරයට වඩා. ඒ නික්කම ධාතු වීරය දුර්වල වෙනකොට නැවත ශක්තිමත් විය යුතුයි, වැටෙන්න ඉඩ නොදිය යුතුයි. එවිට ඔබට ඇති වෙනවා පරක්කම ධාතු වීරය. එය ඔබේ ඉලක්කය ජය ගන්න මොහොත දක්වාගෙන යනවා. මේක හරියට ගියර් මාරු කරනවා වගේ වැඩක්. ගෙදරින් එළියට දාන්න අවශ්‍ය ගියර් එකක් තියෙනවා. වේගය වැඩි කරන්න ගියර් මාරු කරන්න වෙනවා. අන්න ඒ වගේ ආරම්භ ධාතු වීරය, නික්කම ධාතු වීරය, පරක්කම ධාතු වීරය කියලා වීරය හඳුනා ගන්න ඕන. එතකොට මේ උදාසීන වෙන අවස්ථාවලදී උදාසීන වන සිත ශක්තිමත් කරන්න නම්, නැගිටවන්න නම්, වීරවන්ත කරන්න නම් හිතන්න කියපු කාරණා කිහිපයක් තිබෙනවා. දැන් ආධ්‍යාත්මික වශයෙන් ගත්තොත් එක පැත්තක්. ආර්ථිකමය වශයෙන් ගත්තොත් තවත් පැත්තක්. අධ්‍යාපනික වශයෙන් ගත්තොත් තවත් පැත්තක්. මේ අධ්‍යාපනික ජය ගන්නත්, ආර්ථික ජය ලබන්නත්, ආධ්‍යාත්මික ජය ලබන්නත් මේ තුනටම මේ වීරය අදාළයි. හැබැයි ඒ සඳහා මෙනෙහි කළ යුතු කාරණා වෙනස් වෙනවා. දැන් අපි හිතමු අධ්‍යාපනය ශක්තිමත් කර ගැනීමේ උවමනාවෙන් යන ශිෂ්‍යයා ආරම්භක ධාතු වීරය හැටියට කරන්නේ හොඳට පාඩම කියන දේ අහගෙන ඉන්නවා. සටහන හරියට ලියා ගන්නවා. ඒ උදාසීන වෙනකොට ඒක න හිතන්න ඕන කාරණා තියෙනවා. අධ්‍යාපනය සම්බන්ධයෙන් හිතන්න ඕන කාරණා. ආර්ථිකය ශක්තිමත් කරගන්න වෑයම් කරන කෙනත් එහෙමයි. හන්දිය හොඳම තැනින් කඩේ ගන්නවා. අරගෙන ලස්සනට හදනවා. හදලා කහදියර ඉහලා පිරිසිදු කරලා පහන පත්තු කරලා පටන් ගන්නවා. ආරම්භය හොඳයි. හැබැයි වීරය අඩු වෙනකොට නැගිටින්න අවශ්‍ය කරන ආර්ථිකමය වීරය හඳුනා ගන්න ඕන. ඊළඟට ආධ්‍යාත්මික වශයෙන් උත් එහෙමයි. ආරම්භනවා වීරය. පොය දවසට පන්සලට ගිහිල්ලා බුදුහාමුදුරු දෙසූ ධර්මයේ භික්ෂුන් වහන්සේලා දේශනා කරනකොට ඒ දේශනාව අහගෙන ඉන්නකොට ඔන්න හිතට එනවා ඇත්ත තමයි කරන්න ඕන භාවනා ටික. මලගෙදරකට ගිහිල්ලා මිය ගිය කෙනා දිහා බලාගෙන ඉන්නකොට අනිච්චන් දුක්ඛන් සංසාරේ කොහොම හරි සසරෙන් එතර වෙන්න ඕන ඇරඹෙනවා. ලෙඩෙක් බලන්න රෝහලට ගියත් ඇරඹෙනවා වීරය. හැබැයි ඒක පවත්වාගෙන යන්න ආධ්‍යාත්මික වීරයක් තියෙන්න ඕන. මෙන්න මේ අංශ ගැන අපි දැනුවත් වෙන්න ඕන. පින්වතුනි, බුදුහාමුදුරුවෝ පෙන්නවා අර වැටෙන තැනදී නැගිටින්න මෙනෙහි කළ යුතු චින්තනය ගැන.
මේ උදාසීන වීම ඇති වෙනකොට හිතට ශක්තිය ඇති කරගන්න නිකම් බෑ, හිතන්න ඕන. මොනවද හිතන්න කිව්වේ? ආධ්‍යාත්මික පැත්තට නම් අපාය භය පච්ච වෙක්කනතා, මම වැරදි පාරක ගියොත් අපාගාමී වෙන්න වෙනවා කියන බය මෙනෙහි කරන්න කිව්වා. ආර්ථික පැත්තට නම් හම්බ කලේ නැත්තම් මට මොකද වෙන්නේ කියලා හිතන්න පුළුවන්. අධ්‍යාපනික පැත්තට නම් ඉගෙන ගත්තේ නැත්තම් මට මොකද වෙන්නේ කියලා හිතන්න පුළුවන්. ඊළඟට දෙවෙනියට පෙන්නවා ආනිසංස දස්සාවිතා, භාවනාව ප්‍රගුණ කිරීමෙන්, බණ ඇසීමෙන් මේ ආධ්‍යාත්මික ගමන තුල යන්නේකෙන් මට ලැබෙන ලාභය මොකක්ද? මට ලැබෙන ලාභය. අන්න ඒක හිතනකොට ආධ්‍යාත්මිකයේ දියුණු කරන්න පුළුවන්. ආර්ථිකයේ පැත්තට නම් හම්බ කරන එකෙන් මට ලැබෙන ලාභය. කාටවත් අත නොපා ඉන්න පුළුවන්. පවුලේ ඇත්ත එක සතුටින් ඉන්න පුළුවන්, අඬන්න ඕනේ. අධ්‍යාපනික වශයෙන් Tamanට ලැබෙන ආනිසංස ඒ පැත්තට ගත්තොත්, ඉගෙන ගත්තොත් කාටවත් අත පාන්න ඕනේ. නම්බු පිටින් ඉන්න පුළුවන්. ඔන්න. ඊළඟට ගමන වීති පච්ච වේකනතා. ආධ්‍යාත්මික වශයෙන් දියුණු වෙන්න නම් ඒ දියුණුව ලැබපු අය අනුගමනය කළ මග මෙනෙහි කරන්න කිව්වා. තමන් බලාපොරොත්තු වෙන්නේ බුදු වෙන්න නම්, පසේ බුදු වෙන්න නම්, රහත් වෙන්න නම් ඒ තත්ත්වවලට පත්වෙච්ච උත්තම චරිත ඒ තත්ත්වවලට පත්වීම සඳහා අනුගමනය කළ ගමන් මාර්ගය ගැන දකින්න. ගමන වීති පච්ච වෙක්කනතා. දැන් මේ තේරි ගාථා අවශ්‍ය එකට. එතකොට ඒ ගමන් මාර්ගය පිළිබඳව මෙනෙහි කරනකොට තමන්ට ආධ්‍යාත්මික දියුණුව ලබන්න පුළුවන්. ආර්ථිකය ශක්තිමත් කරගත්ත, ව්‍යාපාර දියුණු කරගත්ත, පොඩිතන ඉඳලා ඉහළම මට්ටමකට පත්වෙච්ච ධනපතියෝ ඒ තත්ත්වවලට පත්වීම සඳහා අනුගමනය කළ ගමන් මාර්ගය කුමක්ද කියලා, ඔවුන් ජයග්‍රහණය කරා යන ගමනේදී ඔවුන්ට ලැබුණු අභියෝග පිළිබඳව, ඒ අභියෝග ඉදිරියේ ඔවුන් ඒ අභියෝග ජයගත්තේ කොහොමද කියන එක ගැන ඉගෙන ගන්නවා නම් ආර්ථිකය ශක්තිමත් කරගන්න පුළුවන්. ඒ වගේම උගත්කම හදාගත්තු, ලංකාවෙන්ම විභාග වලින් පළවන ස්ථානයේ, දෙවන ස්ථානයේ, තුන්වන ස්ථාන ආදී ඉහළ තත්ත්ව ලබන ඒ ඉගෙනගත්ත උගත්තු, උගත් වෙන්න ඉගෙන ගන්න අනුගමනය කරපු ගමන් මාර්ගය විමසීම දරුවන්ට අධ්‍යාපනයෙන් ඉහළට යන්න හේතුවක් වෙනවා. මෙන්න මේ වගේ බොහෝ කාරණා බුදුහාඳුරු දේශනා කළා. මට කියන්න උවමනාව තිබුණේ, ධර්මාවබෝධය ලබන්න නම් මේ රහතන් වහන්සේලා අනුගමනය කළ ගමන් මාර්ගය අපි පරිශීලනය කළ යුතුයි. මාළුන්ගේ පුත්ත මහරහතන් වහන්සේගේ කතා ප්‍රවෘත්තියත් අපට අතිශයින් වැදගත් වෙනවා ධර්මාවබෝධය පිණිස, නිර්වාණය සලසා ගැනීම පිණිස. කවුද පින්වත්නි මාළුන්ගේ පුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරපු කාලේ මේ ඇත්තෝ දන්නවා, අහලා තියෙනවා, බුදුරජාණන් වහන්සේ සමග නිතර ධර්මය ශ්‍රවණය කරන්න, සාකච්ඡා කරන්න ආපු රජෙක් තමයි කොසල් රජතුමා. ඔන්න ඔය කොසල් රටේ රාජ්‍ය අයකැමියාගේ පුතා තමයි මාළුන්ගේ පුත්ත මහරහතන් වහන්සේ. මාළුන්ගේ පුත්ත කියන නම ලැබිලා තියෙන්නේ මේ රහතන් වහන්සේගේ අම්මාගේ නම තමයි මාළුන්ක්‍යා. මාළුන්ක්‍යා කියන අම්මගේ මෑණියන්ගේ පුතා කියන අදහසින් තමයි මාළුන්ගේ පුත්ත කියන නම ලැබිලා තියෙන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේ පිළිබඳව පැහැදිලා, බුදුරජාණන් වහන්සේ දෙසූ දහම පිළිබඳව පැහැදිලා, ඒ ධර්ම මාර්ගය තුල ගමන් කරලා සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් ආදී මාර්ගඵල අවබෝධ කරගත්තු මහා සංඝ රත්නය පිළිබඳව පැහැදිලා, කාමයන්ගෙන් වෙන්ව සම්බුද්ධ ශාසනයේ පැවිදි විය යුතුය කියන අදහස හිතේ ඇති කරගෙන තරුණ වියට පත්වෙච්ච මාළුන්ගේ පුත්ත තරුණයා සම්බුද්ධ ශාසනයේ පැවිදි වෙන්න තීරණය කළා.
සම්බුද්ධ ශාසනයේ පැවිදි වෙලා මහානදම් පුරමින් කාලය ගත කරනකොට මාළුන්ගේ පුත්ත ස්වාමින් වහන්සේට පුළුවන්කම ලැබුණා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මයට අනුගතව බුදුහාමුදුරුව අපට කරගන්න කියලා අනුදැන වදාළ කාර්ය සම්පූර්ණ කරන්න. ඒ තමයි කෙලෙස් ප්‍රහීන කිරීම. ගිහිගේ අත්හැරලා දාලා කාමයන්ගෙන් වෙන්ව සම්බුදු සසුනේ පැවිදි වෙච්ච මාළුන්ගේ පුත්ත හාමුදුරුවන්ට විදසුන් වඩා කෙලෙස් ප්‍රහීන කොට ධර්මාවබෝධය නිර්වාණය රහත් ඵලයට පත්වෙන්න පුළුවන්කම ලැබුණා. ඒ රහත් ඵලයට පත්වෙච්ච මාළුන්ගේ පුත්ත මහරහතන් වහන්සේ තමන්ගේ ඥාතීන්ට සංග්‍රහය පිණිස ඥාතීන් කෙරෙහි ඇති කරගත් මහා මෛත්‍රිය කරුණාව මූලික කරගෙන ඔවුන්ට හිතසුව පිණිස මාළුන්ගේ පුත්ත මහරහතන් වහන්සේ උපන් ගමට වැඩම කළා. මේ උපන් ගමට ඥාතීන් ඉන්න ගමට වැඩම කරපු වෙලාවේ ඥාතීන් මේ මාළුන්ගේ පුත්ත මහරහතන් වහන්සේට මහ පුදුම විදියට ඉහලින් උපස්ථාන කළා. දානාදී කටයුතු උනත් බොහොම ප්‍රණීත ලෙසම සිද්ධ කළා. රාජකීය විදියට සිද්ධ කළා. ඒ තරම් අපෝපස්ථාන සිද්ධ කරලා හොඳට දානි ටික උනත් සකස් කරලා ප්‍රණීත ලෙස පූජා කරලා අවසාන දවසේ මේ ඥාතින් ඔක්කොම එකතු වෙලා රන් රිදී මුතුමැණික් ආදී මහා ධනස්කන්ධයක් ගෙනල්ලා මාළුන්ගේ පුත්ත මහරහතන් වහන්සේ ඉදිරියේ ගොඩ ගැහුවා. මහා ධනයක් ගොඩ ගහලා වට කරගෙන ඥාතීන් මාළුන්ගේ පුත්ත මහරහතන් වහන්සේට ප්‍රකාශ කරනවා ඥාතීන් දන්නේ රහත් වෙලා කියලා. ඥාතීන් ප්‍රකාශ කරනවා ස්වාමීනි මේ ගොඩ ගහපු සියලුම ධනය ඔබ වහන්සේගේ. ඔබ වහන්සේට අයිති මේ ධනය. ඒ නිසා මේ ධනය භාවිතා කරලා සතුටෙන් ඉන්න ඔය සිවුරු ඇරලා ස්වාමීනි ගිහි ජීවිතයට එන්න. මෙච්චර ධනස්කන්ධයක් ඔබ වහන්සේ සතුයි. ඒ නිසා උපවැදි වී පැමිණෙන්න. ඇවිල්ලා විවාහයක් කරගන්න. දරුමල්ලෝ හදාගෙන මේ ධනය භුක්ති විඳින්න, සතුටු වෙන්න, විනෝද වෙන්න. මෙන්න මේ ආරාධනාව, ආයාචනාව ඥාතීන් එකට එකතු වෙලා මාළුන්ගේ පුත්ත මහරහතන් වහන්සේට ඉදිරිපත් කළා. මහා ධනස්කන්ධය බාරගන්න කියලා ආයාචනා කරන ඥාතීන් හමුවේ ඔවුන්ට හිතසුව පිණිස මාළුන්ගේ පුත්ත මහරහතන් වහන්සේ දේශනා කරපු ගාථා මාළුන්ගේ පුත්ත තේර ගාථා කියලා හඳුන්වනවා. සියලු කෙලෙස් ප්‍රහීන කරපු රහතන් වහන්සේ නමක් උන්වහන්සේට තමයි මේ ඥාති පිරිස ධනය පෙන්නලා ගෙදර එන්න කියලා කියන්නේ. ධනය පෙන්නලා ගෙදර ඇවිල්ලා කසාද බැඳලා ළමයි හදාගෙන සතුටින් ඉන්න කියලා ආයාචනා කරපු ඥාතීන්ට මාළුන්ගේ පුත්ත මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා මනුජස්ස පමත්ත චාරිනෝ තණ්හා වඩ්ඩති මාළුවා විය. මේ කාරණා ඔබටත් මටත් කාටත් අතිශයින් වැදගත්. අපි ඉන්නේ මෙන්න මේ ක්ලේශයන්ට බරවුණු තැනක. ඒ ගැනයි මේ මාළුන්ගේ පුත්ත මහරහතන් වහන්සේ තමන්ගේ ඥාතීන්ට දැනුවත් කරන්නේ. මනුජස්ස පමත්ත චාරිනෝ තණ්හා වඩ්ඩති මාළුවා විය. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය නොදන්න මේ සංසාර ගමනේ తত্ত্বය නිසියාකාරව
නොදන්න පුද්ගලයා තමන්ගේ සිතේ තණ්හාව නැමැති මාළුවා වැල හැදෙන්න වැඩෙන්න ඉඩ ලබා දෙනවා. මාළුවා වැල කියන්නේ මොන වගේ එකක්ද? පින්වත්නි, මාළුවා වැල කියන්නේ වැල් జాතියක්. ඒ වැල් වල කොළ කෝප්ප වාගේ කොළ තියෙන්නේ. වැස්සාම වතුර පිරෙනවා. මහා හැදුනට පස්සේ මහා බරක් එනවා ඒ වැලට. හිමාලයේ සමහර ගස් ආශ්‍රය කරගෙන මේ මාළුවා වැල ව්‍යාප්ත වෙලා යන මුළු ගහේම. ඉතින් මොකද වෙන්නේ? අර පත්‍රවලට වතුර වැටුනහම බර වෙනවා. ඒ බර වැඩිකමටම ඒ ගස් විනාශ වෙලා යනවා. එතකොට මහා රූක්ෂ ගස් ආශ්‍රය කරගෙන මාළුවා වැල එතිලා වැඩිලා හැදිලා ගිහිල්ලා තමන්ට හැදෙන්න වැඩෙන්න එතෙන්න ඉඩ දුන්නු ඒ ගහම විනාශ කරලා දානවා. මාළුවා වැලේ හැටි එහෙමයි. ඔය සඳහන් වෙනවා සමහර වෘක්ෂවලට අධිග්‍රහිතව සිටින දෙවිවරු මාළුවා ඇටයක් තමන්ගේ වෘක්ෂය අභියසට වැටුනහම තැතිගැන්මට බියවීමට පත් වෙනවලු. අනේ හපොයි මොකක්ද මේ වෙන්න යන්නේ? මාළුවා ඇටයක් මේ වෘක්ෂයේ අභියස වැටිලා තියෙනවා. ඉතින් ප්‍රාර්ථනා කරනවලු මේ මාළුවා වැලක් හැදෙන්න ශක්තිය තියෙන මේ බීජය එක්ක සතෙක් කන්න ඕන. එහෙම නැත්තම් පාපහරකට අහු වෙලා විසි වෙලා යන්න ඕන. මෙතන නම් හැදෙන්න එපා, රෝපණය වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවලු. ඒ තරම් බයයි. මොකද හැදුනොත් විනාශයි ඒ ගහ. මාළුවා වැල. එතකොට මේ මාළුන්ගේ පුත්ත මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ ලෝකේ යථාර්ථය නොදන්න, සසරේ සැබෑ තතු නොදන්න පුද්ගලයා තමන්ගේ හිතේ තණ්හාව නැමැති මේ භයානක මාළුවා වැලක් වාගේ ස්වરૂපය පෝෂණය කරනවා. දැන් මේ ලෝක ජීවත් වෙන මිනිසුන්ට වෙලා තියෙන්නේ ඕකයි. අපි හැමෝම උපතින්ම කෙලෙස් සහිත බව ඇත්ත. ඉපදිච්ච අලුත ඉපදුණු ළමයෙක් දෙස බලමින් කවුරු හරි ඇහුවොත් මේ ළමයාට කෙලෙස් ඇතද කෙලෙස් නැතද කියලා, සමහරු කියාවි මේ ළමයාට කෙලෙස් නැහැ කියලා. කෙලෙස් නැහැ නෙවෙයි, කෙලෙස් තියනවා පේන්නේ. කෙලෙස් තියනවා පේන්නේ කියන්නේ අප්‍රකට කෙලෙස්, අප්‍රසිද්ධ කෙලෙස්. ඒවට තමයි කියන්නේ අනුස්සය ධර්ම කියලා. පේන්නේ. අඹ ඇටයක් හිටවල වැහුවා වගේ පේන්නේ. සාධක ටික වැටෙනකොට තමයි මතු වෙන්නේ, රෝපණය වෙන්නේ, එළියට එන්නේ, හැදෙන්නේ, වැඩෙන්නේ. මේ හිතේ තණ්හාව නැමැති බීජය තියෙනවා. කෙලෙස් ප්‍රහීන කරන නිවන සලසා ගන්න මොහොත දක්වාම මේ තණ්හාව නැමැති බීජය තියෙනවා. විවිධ භවවල මොකද වෙන්නේ? මේ තණ්හා බීජය ටික ටික වැඩෙනවා. වැඩෙන්න ඉඩ දෙනවා. සසරේ ස්වභාවය හඳුනා නොගත්තු තැන ඒ සිදුවන තණ්හාවේ වර්ධනය නිසා ඒ සිතම කිලිටි වෙලා කෙලෙසිලා යනවා. අන්න ඒකයි මාළුන්ගේ පුත්ත මහරහතන් වහන්සේ පෙන්නනවා මනුජස්ස පමත්තචාරිනෝ තණ්හා වඩ්ඩති මාළුවාවිය. ධර්මයේ තේරුම් නොගත්ත, සසරේ ස්වභාවය හඳුනා ගත්තේ නැති අඥාන මිනිස්සු තමන්ගේ සිත තුල තණ්හාව නැමැති මේ මාළුවා වැල බඳු වැල අද්දනවා, වර්ධනය කරව ගන්නවා. අන්නේ තණ්හාව නැමැති මාළුවා වැල සිත තුල පෝෂණය කරන පුද්ගලයා සෝ ප්ලවති හුරා හුරං පලමිච්ඡංව වනස්මින් වානරෝ. උපමාවක් ගන්නවා මාළුන්ගේ පුත්ත මහරහතන් වහන්සේ.
ගසෙන් ගසට පැන පැන යන වඳුරා වගේ. වඳුරෙකුට ගහක රැඳිලා ඉන්න නම් අත්තක් අල්ලන් ඉන්නම වෙනවා. අත්තක් අතෑරලා පැන්නත් වඳුර පනින්නේ තවත් අත්තක් අල්ලන්න බලාගෙන. කොහෙන් හරි එල්ලිලා තමයි වඳුරා ඉන්නේ. වඳුරන්ගේ සිරිත එල්ලිලා ඉන්න එකයි. ඒකයි ක්‍රමේ. එතකොට පැන පැන ගියාට ගස්වල ඉන්නකොට කොහේ හරි අල්ලගෙන තමයි ඉන්න ඕන. මාළුන්ගේ පුත්ත මහරහතන් වහන්සේ උපමාවකින් පෙන්නනවා මේ සංසාර ගමන තුල කෙලෙස් සහිත පුද්ගලයොත් රිලව් වගේ වඳුර වගේ අත්ෙන් අත්තට පැන පැන දුවනවා. අත්ෙන් අත්තට පැන පැන යනවා. එක අත්තක් අතහරිනකොට තව අත්තක් අල්ල ගන්නවා. මේ භවයේ අත්හරිනකොට තව භවයක ප්‍රතිසන්දිය ලබනවා. ඒ ප්‍රතිසන්දිය ලැබපු භවයේ පැවතිලා චුති වෙනකොට ආයේ චුතිය සමගම ප්‍රතිසන්දියක් අල්ල ගන්නවා. යං ඒසා සහතේ ජම්මි තණ්හා ලෝකේ විසත්තිකා සෝකා තස්ස පවඩ්ඩන්ති අභිවට්ඨංව බීරණං. මේ තණ්හාවේ ස්වභාවය හඳුනාගත්තේ නැති මිනිස්සු මේ තණ්හාව නිසා විවිධ ක්ලේශයන් පෝෂණය කරනවා. ඒ ක්ලේශයන් පෝෂණය වෙන්නේ හරියට පින්වතුනි බෙරු තන වගේ. බෙරු තන. බෙරු තන කියලා තන වර්ගයක් තියෙනවා. ඒව බොහොම ඉක්මනින් වැඩෙනවා. හිතාගන්න බැරි තරම් වේගයෙන් වැඩෙන තන වර්ගයක්. තණ්හාවට ගිජුව වාසය කරන බරව කටයුතු කරන ආසාවල් පිටුපස ලුහු බඳින මිනිස්සුන්ගේ මේ කිලිටි සිතවිලි වේගෙන් ඇති වෙනවා. බලන්න රාග, ద్వේෂ, මද, මෝහ ගැන වේගෙන් මේව හැදෙනවනේ. වේගෙන් වැඩි වෙනවනේ. රාගය, ద్వේෂය, රාගයට වඩා ద్వේෂය බරපතලයි, භයානකයි. රාගය ටිකක් හිමින් ආවත් ద్వේෂය එකවර එන්න පුළුවන්. ඒ නිසා අතිශයින් භයානකයි කිව්වා. මේක බෙරු තන වගේ හැදෙනවා. වේගෙන් හැදෙනවා. දැන් මේ සමාජය යන්නේ කොහෙටද? මේ කෙලෙස් අවුස්සන ගමනක. තණ්හාව පෝෂණය කරන ගමනක. කෙලෙස් වලට බර වුණු ගමනකයි මේ සමාජය යන්නේ. දැන් සුළු මොහොතක්වත් මිනිස්සුන්ට රාග, ద్వේෂ, මද, මෝහයන්ගෙන් ඉවත් වෙන්න අමාරුම මට්ටමක් ඇති වෙගෙන ඉන්නේ. එක්ක රාගය, ඒක ඉවර වෙනකොට ద్వේෂය, ඒක ඉවර වෙනකොට මත්වීම, ඒක ඉවර වෙනකොට මෝහය. උදේ පාන්දර නැගිට වෙලාව ඉඳලා රාත්‍රියේ නිින්දට යන මොහොත දක්වා අපි වැඩිපුරම මේ රාග, ద్వේෂ, මද, මෝහ තුල හිර වෙලා ඉන්න ස්වභාවයක් නැද්ද කියලා බලන්න. රාගයෙන් කොච්චර අපි පීඩා විඳිනවද? ద్వේෂය, තරහව පාරට බැස්ස වෙලාව ඉඳලා කේන්තියෙන් සමහරුන්ගේ පිළිවෙලක් නැහැ මාර්ගයට බැස්සහම. වචනවල පිළිවෙලක් නැහැ. කතා බහේ පිළිවෙලක් නැහැ. හැසිරීමේ පිළිවෙලක් නැහැ. ඒවා දකින්න හැම කෙනෙකුගේම හිත්වල ద్వේෂය පෝෂණය වෙනවා. බලන ගෙවල් වල අද දෙමව්පියන්ට හැම වෙලාවෙම රත් වෙලා ඉන්න සිද්ධ වෙලා තියෙනවා. සමහරකට දරුවන්ගේ අකීකරුකම් නිසා. දැන් ద్వේෂය පෝෂණය වෙනවා. මත්වීම පුංචි කාලේ ඉඳලා මත් වෙන්න පුරුදු වෙලා දැන්. මෝහය, මෝඩකම වට කරගෙන මිනිස්සුන්ගේ මෝඩකම පෝෂණය කරන්න හදන්නේ. මිනිස්සුන්ව ගොනාට අන්දලා හම්බ කරන ආර්ථික න්‍යාය පත්‍රයක් දැන් ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ. මිනිස්සුන්ව රවට්ටලා මිනිස්සුන්ව මෝඩයෝ බවට පත් කරලා හම්බ කරන න්‍යාය පත්‍රයක් දැන් යන්නේ ලෝකේ. එතකොට බලන්න කල්පනා කරලා මේ ක්ලේශයන් පෝෂණය කරන තරමට එය වේගෙන් පෝෂණය වෙනවා. වේගෙන් පෝෂණය වෙනවා.
අද තියෙන අවශ්‍යතාවය තව පැය දෙකක් යනකොට ඒකට තවත් උදව්වක් කරන තවත් තාක්ෂණයේ දියුණුවක් හොයාගන්නවා. මේ ලෝකේ යන්නේ දියුණුවකට නෙවෙයි පිරිහීමකට. සැබවින්ම මේ ලෝකයේ දියුණුව කරා යන්නේ නම් මේ ලෝකයේ මිනිසුන්ගේ ආයුෂ වැඩි වෙන්න ඕන. ලෙඩ අඩු වෙන්න ඕන. ප්‍රශ්න අඩු වෙන්න ඕන. එන්න දියුණුවකට යන මේ ලෝකයේ මිනිසුන්ගේ ආයුෂ එන්න අඩු වෙනවා. ලෙඩ එන්න වැඩි වෙනවා. ප්‍රශ්න එන්න වැඩි වෙනවා. බලන්න පින්වතුනි මේ කාල සීමාව තුල අපේ රටේ මොනතරම් අභාග්‍ය සම්පන්න ප්‍රවෘත්ති අහන්න හම්බුණාද? පරිගණක ක්‍රීඩාව දුරකථන ක්‍රීඩාව සිදු කරන්න දුරකථනය අන්තර්ජාල පහසුකම් ලබා නොදෙන තමන්ගේ අම්මව තාත්තව මරපු ළමයි පිළිබඳ ප්‍රවෘත්ති ඇහුණා. අම්මවයි තාත්තවයි මැරුවා. ඊළඟට පරිගණක ක්‍රීඩා දුරකථන ක්‍රීඩාවල එල්ලිලා ඉන්න එපා පාඩම් වැඩ කරන්න කියලා බල කරද්දිත් ඒවායේ අකීකරුව හැසිරුණු දරුවෝ නිසා සමහර විට බලන්න සමහර දෙමව්පිය දුන්නු දඬුවම් දරුණු වුණා. එහෙම වුණා. දෙමව්පියෝ අතින් දරුවෝ මිය යන තත්වයකටපත් වුණා. ඒ විතරක් නෙවෙයි. මට පරිගණකය දෙන්නේ නැත්තම් දුරකථනය දෙන්නේ නැත්තම් මං එල්ලිලා මැරෙනවා කියලා සීදිවි නසාගත්ත දරුවෝ ගැන වාර්තා වුණා. මගේ දරුවෝ මම කියන දේ අහන්නේ නැහැ කීකරු නැහැ කියලා වැඩක් නැහැ දුකම පමණයි කියලා එලිලා මැරුණු දෙමව්පියෝ ගැන වාර්තා වුණා. එතකොට එන්න ප්‍රශ්න වැඩි වෙනවා. තණ්හාව බෙරු තන වගේ වැඩෙනවා. විනාශයට යන්න හේතුවක්. යෝචේතං සහතේ ජම්මින් තණ්හා ලෝකේ දුරච්චයන් සෝකා තම්හා පපතන්ති උදබින්දුව පොක්ඛරා. යම් කිසි බුද්ධිමත් ප්‍රඥාවන්ත ඥානවන්ත පුද්ගලයෙක් සසරේ ස්වභාවය හරියාකාරව තේරුම් ගත්ත කෙනෙක් මනාව ක්ලේශයන්ගේ ස්වභාවය තණ්හාවේ ස්වභාවය හඳුනාගත්තු කෙනෙක් ක්ලේශයන් පෝෂණය වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ ක්ලේශයන් ඉවත් කරනවා. හරියට උද බින්දුව පොක්කරා නෙළුම් පතට වැටෙන දිය බිඳුවක්සේ ඒ පත තුල නොරැඳී වැටෙන්නාසේ භාවිතා කළ සිතක් නම් තිබෙන්නේ. ධර්මයට අනුගත සිතක් නම් තිබෙන්නේ. එබඳු සිතක් සහිත පුද්ගලයෙකුගේ හිතේ ක්ලේශයන්ට රැඳෙන්න ඉඩක් හම්බෙන්නේ නැහැ. මාළුවා වැලේ ගස්වල පත්‍ර වර්ගයේ ක්ලේශයන් නැමැති වතුර රඳවන කෝප්ප නෙවෙයි. නෙළුම් පතට වැටුණු දිය බිඳුව නොරැඳෙන්නාසේ භාවිතා කළ සිතේ ක්ලේශයන් නොරැඳේ. තංවෝ වදාමි බද්දංවෝ යාවන්තෙත්ත සමූගතා තණ්හාය මූලං කනත උසීරත් හේව බීරණං. මාළුන්ගේ පුත්ත මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා අර මාළුවා වැල හටගත්තොත් පෝෂණය වුණොත් කරදරයි. බෙරුතන වේගෙන් පෝෂණය වෙනවා ව්‍යාප්ත වෙනවා කරදරයි. ඒ නිසා ගන්න උදැල්ලක් ආර්ය මාර්ගය නැමැති උදැල්ල අරගෙන වීර්ය නැමැති ප්‍රඥාව නැමැති උදැල්ල අරගෙන මේ මාළුවා වැල හටගන්න හේතු වෙච්ච මුලම උදුරලා දාන්න. මේ බෙරු තන මුලින් උපුට ලයින් කරලා දාන්න.
මොකක් පාවිච්චි කරලාද? ආර්ය මාර්ගය පාවිච්චි කරලා. යා යුතු මග නොයා යුතු මග ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පෙන්නවා සීල සමාධි ප්‍රඥා ප්‍රගුණ කරන්න. භාවේ තබ්බේසු ධම්මේසු භාවනා සිද්ධි. භාවිතා කළ යුතු, ප්‍රගුණ කළ යුතු, ගොඩනැගිය යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවා නම්, ගොඩනගනවා නම්, පුරුදු පුහුණු කරනවා නම් එය 이르දියක් හැටියට පෙන්වුවා බුදුහාමුදුරුවෝ. අන්න ඒ මග භාවිතා කරන්න. ඒ භාවිතා කිරීමෙන් Tamanට තණ්හාව මුලින් උපුටලා දාන්න පුළුවන්. විදර්ශනාව ප්‍රගුණ කරන්න. සියලු සංස්කාර ධර්මවල තිබෙන අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය පිළිබඳව හඳුනගන්න. ඒම හඳුනගත්ත කෙනාට අර මුලින් උපුටලා දාන්න පුළුවන්. ඒකයි කිව්වේ උදැල්ලක් අරන් මුලින්ම උපුටලා දාන්න. තණ්හාව, ක්ලේශයන්. මාවෝ නලංව සෝතෝව මාරෝ භංජි පුනප්පුනං. නැත්නම් මේ මාරයා පුනප්පුනං නැවත නැවත අපිව දැහැගෙන යනවා. හරියට කොයි වගේද? ගංගාවක් නැත්තම් නදී තීරයක හැදිලා තිබෙන උණ පඳුරක් ගං වතුරකට හසු වුණාම නදියේ ජල සැඩපහර වැඩි වුණාම මුලින්ම ඇදගෙන යනවා වගේ මේ මාරයා අපිව පුනප්පුන නැවත නැවත ඇදන් යනවා. ඉපදෙන එකේ ඉවරෙකුත් නැහැ, මැරෙන එකේ ඉවරෙකුත් නැහැ. මැරෙන ගානට විවිධ භවවල උපදිනවා. උපදින ගානට ඒ වේ තැන් වලින් මියදෙනවා. ඒ නිසා මාරයා අපිව පීඩණයට ලක් කරනවා. කරෝත බුද්ධ වචනං කනෝ වේමා උපච්චගා කනතීතාහි සෝචන්ති නිරයම්හි සමප්පිතා. ඒ නිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ වචනය අනුව වැඩ කරන්න. කරෝත බුද්ධ වචනං, බුදුහාමුදුරන්ගේ වචනය කරව්. මොකද්ද බුදුහාමුදුරන්ගේ වචනය? යංකෝ බික්ඛු සත්තාරා කරණීයං. මහණෙනි, ශාස්ත්‍රූන් වහන්සේ නමක් ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් කළ යුතු යමක් තියෙනවා නම්, යංකෝ බික්ඛු සත්තාරා කරණීය, ශාවකානං හිතේසිනා, ශ්‍රාවකයාට හිතයිශීව කළ යුතු යමක් තියෙනවා නම්, තං වෝ කතම් මයා, ඒ වැඩේ මං කළා. ඔන්න කරන්න ඕන වැඩේ බුදුහාමුදුරුවෝ පෙන්වුවා ඊළඟට. ඒතානි බික්ඛු රුක්ඛ මූලානි ඒතානි ශුඤ්ඤාගාරානි ජායතහ මා පමාදත්ථ. වෘක්ෂ මූලිකව හෝ ශුඤ්ඤාගාරගතව හෝ කෙලෙස් දැවීමේ කාර්යෙහි යෙදෙන්න. ජායතහ දවන්න, දවව් අනකිරීම. මා පමාදත්ථ ප්‍රමාද නොවව්. මා පච්චා විප්පටිසාරිනෝ අහුවත්ථ ප්‍රමාද වෙලා පස්සේ පසුතැවෙන්න එපා. අයං වූ අම්මාකං අනුශාසනි. එයයි අපගේ අනුශාසනාව, බුදුහාමුදුරන්ගේ දෙසුම. ඒ නිසා මාළුන්ගේ පුත්ත මහරහතන් වහන්සේ ස්වකීය ඥාතීන්ට මතක් කරනවා. කරෝත බුද්ධ වචනං කනෝ වේමා උපච්චගා. බුදුහාමුදුරු දෙසූ දහම, බුදුහාමුදුරු දෙසූ ඒ උත්තරීතර දර්ශනයට අනුගත වෙන්න. මේ වටින අවස්ථාවක් ලැබිලා තියෙන්නේ ඇයි? බුද්ධෝත්පාද කාල දුර්ලභයි, අබුද්ධෝත්පාද කාල සුලභයි. අපි ඉපදුනේ දුර්ලභ අබුද්ධෝත්පාද කාලයකයි, බුද්ධෝත්පාද කාලයකයි. ඒ වගේම මනුස්ස ලෝකේ ඉපදෙන්න ලැබෙනවා කියන එක දුර්ලභයි. අපට ඒ දුර්ලභ මනුස්ස ලෝකේ උපදින්න පුළුවන්කම ලැබුණා.
ඒ මනුස්ස ලෝකයේ ඉපදුනේ බුද්ධෝත්පාද කාලයකමයි. බුදුරජාණන් වහන්සේ ලොවට හිතසුව පිණිස දෙසූ දහම ශ්‍රවණය කරන්න ලැබෙනවා කියන එක දුර්ලභයි. ලෝකේ කොච්චර මිනිස්සු ඉන්නවද බණ අහන්න ලැබෙන්නේ කීයෙන් කී දෙනාටද? පහසුකම් තිබුණත් බණක් අහන්නේ කී දෙනාද? එනිසා බුද්ධෝත්පාද කාලයක මනුස්ස ලෝකයේ උපත සතර දිසාවෙන් ලෞතුරු ශ්‍රී සද්ධර්මය ඇසෙන්න පරිසරයක වාසය. ඒ වගේම ඕනෑම කෙනෙකුට වමනාව තියෙනවා නම් සුදුසුකම තියෙනවා නම් සම්බුද්ධ ශාසනයේ පැවිදි වෙන්න පුළුවන්කම තිබෙනවා. මෙන්න මේ දුර්ලභ අවස්ථා ලැබලා තියෙනවා. කනෝ වේමා උපච්චකා කනතීතා හිසෝචන්ති. මේ අවස්ථාව නැති වුණාට පස්සේ අබුද්ධෝත්පාද කාලය ඇවිල්ලා මනුස්ස ලෝකයක උපදින්න බැරුව බුදුබණ පදයක්වත් අහන්න නොලැබෙන කාලයක මේ කසාවත නොදකින්න කාලයක ඉපදීමෙන් අධික දුකකට පත්වෙමින් නිරයම්හි සමප්පිතා නිරයගාමී වයි කටයුතු කරන්න වෙන්නේ. පමාදෝ රජෝ සබ්බදා පමාදානුපතිතෝ රජෝ අප්පමාදේන විජ්ජාය අබ්බහේ සල්ලමත්තනෝ. අප්‍රමාදී වීමෙන් ප්‍රමාද නොවීමෙන් තමන්ගේ සිත තුළ හදවත තුළ තිබෙන මේ කෙලෙස් නැමැති උල් සිඳ බිඳ දමන්නට වෙහෙසෙන්න මහන්සි වෙන්න. වතුරට බැහැලා ස්නානය කරන නාගන්න කුරුල්ලා එක පාරටම පියාසර කරන්නේ නැහැ. තටු තෙත ගතිය තියාගෙන පියාඹන්න බැරි නිසා මේ කුරුල්ලා මොකද කරන්නේ? ගලක් උඩට ගිහිල්ලා තටු දෙක දිග හරිනවා, සුළඟට අල්ලනවා මේ තටු වේලෙන්ට. තෙත ගතිය නැති වෙලා වේලෙනකොට තටු දෙකේ බර ටික ටික අඩු වෙනකොට මේ පක්ෂයා නිදහසේ සුවසේ පියාසර කරනවා. එලෙසින් කෙලෙස් බර ගසලා අයින් කරන්න, කෙලෙස් බර වේලගන්න, වේලගෙන නිදහසේ නිවන කරා පියාසර කරන්නට මාළුන්ගේ පුත්ත මහරහතන් වහන්සේ ඔබට අපට හිතසුව පිණිස දෙසූ මේ මාළුන්ගේ පුත්තත් තේර ගාථා දේශනාව අපටත් ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ සුනිල් ජයතිලක, අශානි ජයතිලක, ශමින් ජයතිලක ඇතුළු පවුලේ පින්වත් කොයි කවුරුත් ඒක රාශී වෙලා ඒ ඇත්තු බලාපොරොත්තු වෙනවා පරලෝ සැපත් නන්දනී ජයතිලක මෑණියන්ගේ තෙමස් පූර්ණ පින්කම වශයෙන් මේ උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කරලා එතුමියට පුණ්‍යානුමෝදනා කරන්න, නිවන් සුව ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම සයුනී මාපලගම දියණියට තුන්රුවනේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරන්න. සයුල් මාපලගම පුතාට තුන්රුවනේ ආශිර්වාදයෙන් කරන අධ්‍යාපන කටයුතු සාර්ථකත්වයට පත් කරගන්න, අනාගතයේ සෑම අභිවෘද්ධියක්ම සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්න. ඒ වගේම දායකත්වයේ දරූ අයගේ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරන්න, නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනය ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම
දායකත්වයේ දරපු කොයිකාගේත් නමින් පරලෝ සැපත් සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නත් ඔබට නිරතුරුවම දම් දෙසුම් පවත්වන ගෞරවනීය මහසඟරුවනටත් ඒ වගේම රටවැසි ලෝවැසි සියලු දෙනාටමත් ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ උතුම් පින්කම හේතු වාසනා වේවා කියන පැතුම ඇතිවයි මේ පින්කම සිද්ධ කළේ. නම් සඳහන් කළ නොකළ නමින් මියගිය සියලුම ඥාතීන් මෙපින් අනුමෝදන්ව උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි මියගිය ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දෙවියන්ට පින් දෙමු. ඉත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මෙසේ රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් ඔබට අපට සසර දුක නිමා කොට උතුම් නිවනින් සැනසීම පිණිස හේතු වාසනා වේවා කියලා සාදු කියලා නිවන් පතන්න. ඔහොම වැඳගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු. රාගක්ඛයෝ නිබ්බානං